අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට මේ ශාලාවේ පැත්තෙන් බලනකොට 242 වෙනි භාවනා වැඩපිළිවෙල. ඉතින් අපි මේ වෙනකොට අද වෙනකොට බලාපොරොත්තු වෙනවා මේ පිරිසට නිසන්වනේ පැත්තෙන් අපි මේ උපස්ථාන සංග්‍රහ 3ක් කරලා තියෙනවායි කියලා. නම් වශයෙන් කියනවා නම් සීලයක පිළිතුරලා තියෙනවා අපේ ගිහි පිරිස්. ඊට පස්සේ කමඨහන් පිළිබඳව දේශනාවකට අහන්න සකස් කරලා දීලා තියෙනවා. ඉඳගත්තාම අපි කොහොමද සතිය පිටවන්නේ කියලා. එවිදිනකොට සක්මන් කරනකොට කොහොමද සතිය පිටවන්නේ? ඊට පස්සේ දිනදා වැඩවලදී ආරණ්‍යක සීනාසනයක වැඩ කරනකොට යනකොට එනකොට කනකොට බොනකොට කොහොමද සතිය පිටවන්නේ කියන දෙවෙනි අංකයේ තුන්වෙනි එක තමයි දාන වේලාව, වැසිකිලි තියෙන තැන්, කැසිකිලි තියෙන තැන්, වතුර තියෙන තැන් හඳුන්වා දීමක් කරලා තියෙනවා. ඉතින් මේ කටයුතු තුන දැන් ඔක්කොමලා දන්නවා කියලා හිතාන මම මේ කතා කරන්නේ. ඉතින් කාට හරි කෙනෙකුට සීල් සමාදන් වීමේ බලාපොරොත්තු වෙච්ච විදියට වෙලා නැත්තම් හෝ තමන් භාවනාවට යන්න ඉස්සලා කමඨහන පිළිබඳව සැක තියෙනවා නම් හෝ කොහොමද භාවනා කරන්න කියලා සක්මන්ට යන ඉස්සලා සක්මන පිළිබඳව සැක තියෙනවා නම් හෝ එදින්දා ජීවිතේ නැවතිල්ල කොහොමද සතිය පවත්න්නේ නිස්සද්දව කොහොමද සතිය පවත්න්නේ පිළිබඳව සැක තියෙනවා නම් අහන්න කරුණා කරනවා. ඒ වගේම කාලසටහන පිළිබඳව සහ මේ ස්ථානයේ අපි විවස්ථාවක් තියෙනවනේ 230 ගණක් යන 40 ගණක් යනකොට ඒ විවස්ථාවල් Tamanට හරි කරදරයි නම් එහෙම නැත්නම් විවස්ථා දන්නේ නැත්නම් හැම වෙලාවෙම කවුරු හරි ගිහිල්ලා කියලා දෙන්න ඕන නම් මේ වෙලාවේදී පොඩ්ඩක් ඒක සුද්ධ කරගන්න. නැතුව දන්නේ නැති කට්ටියන් අහන්න එපා. දන්න කීප දෙනෙක් ඉන්නවා අපි ඒ කට්ටියව නම් කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්න තියෙනවා මේගොල්ලෝ අහන්න කියලා. ඉතින් ඒ තුන අපි ඉස්ලාම දාර්ශනික සාමාන්‍ය මතක් කරලා දෙනවා. ආධුනික අයට ගැන හිතලා පරණ අයටත් ඒක සීකඳ වීමක් පමණයි. ඊට අමතරව තව කෘත්‍ය දෙකක් මේ සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙනවා. එකක් තමයි ධර්ම සාකච්ඡාවක්. ඒකටත් පැතිකඩ තුනක් තියෙනවා. එකක් තමයි අපි මේ භාවනා කරනකොට සක්මන් කරනකොට පරියංග කරනකොට දැනෙන දේ ගුරුවරයාට වාර්තා කිරීම. කමඨාන් වාර්තා. ඒකට කමඨාන් සුද්ධ කිරීම කියලාත් කියනවා. ඒකේ තව එක වාක්‍යයක් වැඩිපුර කියනවා නම් ලෝකේ පළවෙනි වතාවට ඔක්කොම එක තැන තියලා කමඨාන් සුද්ධ කිරීමේ ක්‍රමයක් සාමූහික කමඨාන් සුද්ධ කිරීමේ ක්‍රමයක් මෙහි යනවා. දෙක තමයි අද ඉඳලා හතර බණක් කියනවනේ. අනේ බණේදී කියවෙන කරුණු හෙට ඉඳලා අහන්න පුළුවන් මේක සාංශිත් කිව්වට මට තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේකයි ගැළපිල්ල තේරෙන්නේ නැහැ කියලා එන මූල ධර්ම කරුණු ඒ බණට ආධාර දේශනා කරන බණ්ඩ ආධාර. තුන්වෙනි එක තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ ගෙදර අල්ලපු ගෙදර එක්කනවත් අම්මා ගැනවත් දුව ගැනවත් නෙවෙයි මට ගැළපෙන දේවල් තියෙනවා නම් දැනගත යුතු දේවල් තියෙනවා නම් සපේලා උත්තර දෙන්න පුළුවන් දේවල් තියෙනවා අපි ඒවා සාකච්ඡා කරනවා. මම මේ විදියට කියන්නේ ඇයි ඔයින් අපිට මොකක්වත්ම සාකච්ඡා කරන්න එපා. ඔච්චරයි සාකච්ඡා කරන්නේ. කමඨාන සම්බන්ධව සාකච්ඡා කරනවා. ධර්ම දේශනා පිළිබඳව සාකච්ඡා කරනවා. එහෙම නැත්නම් මේ මගේ මේ ගෙනියන පැවිදි ජීවිතේ වගේ භවනා ජීවිතයට අදාළ යමක් තියෙනවා අපි හිතනවා පිළිසටත් අදාළ වෙයි කියලා සාකච්ඡා කරනවා. ඉන් අපිට කතා කරලා දැක්කොත් හෝ අනවශ්‍ය ප්‍රශ්න නැගුවොත් හෝ මං කියනවා පිළිසම නොමගරිනවා කියලා. එහෙම අපි නොකරණ්ඩයි වග බලන්නේ. මොකද හැම කෙනෙක්ම ඉන්නේ ලොකු ගෞරවයකින් මෙතන විවේකයක් බලාපොරොත්තු නිස්සද්දතාවයක් බලාපොරොත්තු ඒ අයට මග පෙන්වීමක් තියෙනවා. එහෙම නැත්නම් එකිනෙකා කතා කර කර ගියොත් අදාළ නැති කෙනෙක් උත්තරයක් දුන්නොත් උත්තර දීපු එකනත් මම යන්න කියනවා ප්‍රශ්න අහපු කෙනාටත් යන්නයි කියලා කියනවා. ඒකට අපි මේ පැයක් වෙන් කරලා තියෙන පොඩි වෙලාවක් නෙවෙයිනේ පැයක් කියන්නේ ලොකු වෙලාවක්. ඉතින් ඊට අමතරව මේ අපේ මික්සෙලාර් එකේ එහෙම නැත්නම් Zoom group එකේ ලෝකේ ඉන්න බර ගානක් මේ වහලා ඒගොල්ලොත් ප්‍රශ්න නගනවා. ඒගොල්ලන්ට එක්ක මම මේ කියන්නේ මේ අදාළ නැති ප්‍රශ්න භාවනා කරන පිසකට යොමු කරන්න එපා. අදාළ දේවල් විසක් නැත්නම් තමන්ට අදාළ දේවල්. මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමරගේ සාසනයේ තිබිච්ච දේවල් නැත්නම් හිටපු කාසිප සරුවචනන්සේගේ සාසනයේ තිබිච්ච දේවල් නැත්නම් අල්ලපු කිද්‍රමංශගේ අදාළ නැහැ. අනික් කට්ටිය මෙහෙම භාවනා ක්‍රම උගන්වනවා අපිට අදාළ නැහැ. ඉතින් ඒක අර මූලික උපදේශ ටික දෙන්නේ. ඉතින් මේක මම හැමදාම භාවනා වැඩපිළිවෙල පටන් ගන්නකොට මුලදී මේ වගේ පොඩි මතක් කිරීමක් කරනවා. ඒ මොකද නිස්සද්දතාවයට ගරු කරන්නේ. ඒක තමයි මෙහි කෙරෙන රාජ අපරාධේ.
තව කෙනෙක් අමතන එක. කිසිම කෙනෙක් අමතන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතෙන්දී නගන්න. හැබැයි හදිසි අනතුරක් ආවයි කියලා හිතන්නකෝ. එතකොට ඉතින් වහාම ක්‍රියාත්මක වෙන්න ඕන. ඔය නීති පද්ධතිය හරියන්නේ නැහැ. ඒක දැනගන්න තියෙනවා. ඒක ගැන නෙවෙයි මේ කතා කරන්නේ. දැන් ජීවිතේ පැවතින වෙලාවේදී gedara තියෙන අල්ලාප සල්ලාප මෙහෙ නැහැ. බුද්ධ වන්දනත් නැහැ. බුද්ධ පූජත් නැහැ. වන්දනාගතත් නැහැ. ඒ නිසා ඕනේ කතෝලික කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මුස්ලිම් අයට සම්බන්ධ වෙන්න පුළුවන්. අබෞද්ධ අයට සම්බන්ධ වෙන්න පුළුවන්. අපිට ඒගොල්ලන්ගෙන් කවදාකවත් ප්‍රශ්නයක් කරන්න එන හරිය ප්‍රශ්නේ බෞද්ධයන්ගෙන් විතරයි. ඒ නිසා හරියටම ඉර ගහලා දෙවෙල්ල දෙපා වේල්ලක් දිගේ කට්ටිය දක්කනවා වගේ දක්කන්නේ පිටපණින් දෙපා. පැන්නොත් කුඹරේ කන්නේ. ඒකට කුටි කන. ඉතින් ඒකටයි මම වෙලා ගන්නෙ. එහෙම නැතුව මේ කව එක්කෙනෙක්වත් එහෙම හදන්න ඕන අය නෙමෙයි. ඔක්කොමලා බොහොම අමාරු විවේකයක් වැඩමුළුවක් හොයලා තියෙනවා. අපි හැම කෙනාගේම විවේකයට ගරු කරමු. වැඩසටහන පටන් ගැනීම පිණිස මම කියනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ සතිವಾರය ආරම්භ කරමු. ලිඛිත ප්‍රශ්න ඉවරනාට පස්සේ අපිට පුළුවන් වෙයි සභාවේ ඉන්න කාට හරි ප්‍රශ්න නගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිතව ප්‍රශ්නේ ප්‍රතිචාර ප්‍රශ්න දාලා තියන්න පුළුවන්. දෙක තමයි අවශ්‍යතාවයක් වුණොත් මෙතන මයික් එකක් තියෙනවා. අත උස්සලා ඉතින් ඇවිල්ලා අපිට තමන්ගේ අදහස් ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ ඉදිරිපත් කරන්න පුළුවන්. අපි පටන් අරගන්නේ ලිඛිත ප්‍රශ්න වලින්. ඒ නිසා ලිඛිත ප්‍රශ්න ඉස්සර කිරීමෙන් ඉදිරිපත් කිරීමෙන් සභාවාරය ආරම්භ කරන්න කියලා මම තරංගයෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ. අද දින ලිඛිත ප්‍රශ්න 15ක් පමණ තිබෙනවා. Zoom group එක හරහා එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තිබෙනවා කියලා දැනුම් දීලා තිබෙනවා. ලිඛිතව. එහෙමයි. ඒක ගිම්හානි ඉදිරිපත් කරයි. Zoom එක හරහා. Zoom එක හරහා හොඳයි. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව දිවිෙහි ප්‍රථම වරට දින 5ක නේවාසික භාවනා වැඩසටහනකට සම්බන්ධ වන ආධුනික යෝගිනියක් වෙමි. ඊයේ රාත්‍රියේ සිට අද දහවල තෙක් වරින් වර සක්මන් භාවනාව සහ පර්යංක භාවනාවට ප්‍රවේශ වූයෙමි. රැකියාවක් සාමාන්‍ය ජීවන රටාවක් තුළ තොරතෝංචියක් නොමැතිව කතා කළ මුව වචනයෙන් සීමා කොටගෙන පළමුව ආර්ය නිහඬියාවට අනුගත වන මම මා විසින්ම දකිමි. ඉන් කෙමෙන් සිතෙහි අමුතු වූ දැහැන්ගත බවක් සංවර බවකින් හික්මෙද්දී කයද ක්‍රමයෙන් සංවර වෙන අයුරු දකිමි. පළමුව දැස් පියාගත් කලෙහි පර්යංකයේ සිට මම අවට ශබ්දවලට සවන් දෙමින් කයෙහි දැනීම් වලට සිත යොමු කළෙමි. පළමුවර දෙවනවර තෙවනවර හුදෙක් යටිකයෙහි වම් පාදයේ ආශ්‍රිත වේදනාවන් පමණක්ම දැනුණු අතර හුස්ම කෙරෙහි සිත යොමු කරගත නොහැකි විය. හුස්ම කෙරෙහි අවධානය ගැනීමට කරන ලද ප්‍රයත්නයේදී මට මා මෙහෙයවීම මෙල්ල කිරීම කතරම් අපහසුද යන වග දැනුනි. නහඳුනන මිනිස් රූප සහ ක්‍රියා පිළිබඳ සිද්ධීන් චිත්ත රූප ලෙස මැවෙමින් මනසින් මහ යුද්ධයක් කළායයි සිතමි. පෙරවරු 9:55ට දැඩි අධිතනින් නැවත පර්යංකයට පැමිණි කලෙහි පළමුව හිසේ බරගතියක් පෙර පරිදි වම් පාදයේ වේදනාව අසලින් ගිය අයෙකුගේ පා ශබ්දයේ උගුරකට වේලුණු ස්වභාවය සහ වතුර බීමේ අවසිතාවයක් වැනි විඳීම් අරමුණු සිතට ආ බව මතකය. ඉන්පසු නැවතත් හුස්මට සිත යොමු කළ විට මට මගේ ආශ්වාස ප්‍රශ්වාසයේ හඬ ඇසුනි. උදරයේ පිම්බීම හැකිලිම දැනෙන අතරතුර විනාඩි 10ක් නොයනස්ව හුස්ම කෙරෙහි සිත යොමු කළෙමි. ආශ්වාසයේදී වාතය උගුර මත තැවරෙද්දී උගුර කසන ස්වභාවයක් දැනුනි. නැවත හුස්ම සමග යාළු වී සිටින විට ආශ්වාසයේ දිගු බවක් හා ප්‍රශ්වාසයේ කෙටි බවක් දැනුනි. එතෙන් සිට හුස්ම වාර 5ක් පමණ එක එල්ලේ සිටියේදී කමඨහන් ලිවීමට සිතුණු බැවින් දැස් හැරියෙමි. සක්මන් භාවනාව ඊයේ රාත්‍රියේ සිට භාවනා ශාලාව තුල කිහිප වරක් සක්මන් කළෙමි. එහිදී මුල් භාගයේදීම ඔසවනවා තබනවා යන මානසිකාරයෙන් සක්මන් කරන කල්හි ඇතැම් විට ඇවදීමේදී සමබරතාවය ගිලිහි වැටෙන්නට ගිය අවස්ථාවිය. එහෙත් පියවර කීපයක් තුලදීම විවිධ ශබ්ද නිසා සහ ආධුනික පරිසරයේ හේතු කොටගෙන විවිධ සිතුවිලි මනසට ගලා ඒම සහ අවධානය ගිලිහුණි. අද උදෑසන 7යි කාලට උඩ සක්මන් මළුව වෙත අදිටනින් පියමැන්නිමි. එහිදී සක්මන කෙරෙහි නොව අවට නිස්කලංක පරිසරයේ කෙරෙහි ආකර්ෂණීය වූ සිතත් සමග සක්මන් මළු පරිසරයට පිවිසුනිමි. පිරිසුදු කිරීම ආරම්භී තිබූ බැවින් සතිමත්ව සක්මන් මළු පිරිසුදු කිරීමට පිවිසුනද අමදින අතරතුර පහත අරමුණු සමාවන්න පහත අයුරින් සිත ක්‍රියාකාරී විය.
සක්මන් මළුවක් පළමුවර එමදීමේ වාග්ය හා අසිරිමත් හැඟීම සක්මන් මළුවක් සහ ඊට අදාළව පිරිසිදු කිරීමට අවැසි උපකරණ පූජා කළ යුතුයයි වැනි හැඟීම්. ඉන් අනතුරු තිරි අදිටනින් සක්මන් කිරීමට ප්‍රවේශ උනිමි. සක්මන් මළුවේ එක් කෙළවරක මද වේලාවක් සිටගෙන කය කෙරෙහි සිත යොමු කළෙමි. උඩුකයේ සිට පාපතුල් කෙරෙහි පැමිණීමි. වැසිදියෙන් තෙමණු වැලි පොළවේ සීතල ඊතා තදින් දැනුනි. එකඟ සිතින් ඔසවනවා තබනවා ලෙස මානසිකාර කරමින් සක්මන ආරම්භුවෙමි. කලවා ප්‍රදේශයේ සිට යටිපතුල දක්වාම වම් පාදයේ වේදනාව දැනුනි. ඒ අනුව අතරතුර වූ දනහිස බත්කෙන්ද ආදී වේදනාවන් කෙරෙහි සියුම් ලෙස අවධානය යොමු කළෙමි. නැවත ඔසවනවා තබනවා මානසිකාරයට පැමිණ පියවර 3ක් ඉදිරියට යන කල්හි දකුණු පාදයේ මහපට ඇඟිල්ලට යාබදව කටුවක් ඇනුණු තැන සියුම් වේදනාවක් දැනුනි. නැවත සක්මන කෙරෙහි සිත යොමු කළ අතර ඇසට හසු වුණු මළුවේ එහා මෙහා යන කුහුඹුවන් දැක චක්කුපාල තෙරුන් වහන්සේගේ කතා පුවතේ දැස් අන්ධ වූ ස්වාමින් වහන්සේ සක්මනේදී කුහුඹුවන් මියගිය බව කියවුණු දහම් දෙසුමක පුවතක් මතකයට ආවේය. විසිරෙමින් නැවත පැමිණෙමින් පවතින සිතුවිලි සමග තවම සටන් කරන්නෙමි. එතෙන් සිට පියවර 10ක් පමණ නොසෙල්වෙන සිතින් සක්මන් කළෙමි. භාවනාවට ආධුනික යෝගිනියක් වූ පළමු දින අත්දැකීම පිළිබඳ විස්තර මෙසේය. ඔබ වහන්සේගේ කාරුණික වදනින් මාහට මෙතෙන් පටන් භාවනාව වැඩිවීමට අවවාද අනුශාසනා ලබා දෙනසේක්වා. මේ පින් ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වේවා. මේ දෙකේම ආධුනික කෙනෙක් නිසා මම මේ කියන්නේ වාඩි වෙලා ආනාපානෙ දැනෙච්ච තැනින් සටහන පටන් ගන්න. ඊට ඉස්සෙල්ලා ලියනවට පූර්විකා කියලා කියන්නේ ඒව අවශ්‍ය නැහැ. මට ඉඳගෙන විනාඩි 10කින් ආස්වාද ප්‍රසවාසය මුලිච්ච උනා මෙන්න මෙහෙමයි. පස්සේ ඕනනම් කියන්නේ මේ විනාඩි 10 තුල මට අරව වෙනවා මෙව්ව වෙනවා අරකයි මේකයි ඔක්කොම හරිය දෙනින් පටන් ගන්නවා. සක්මනේත් කොයි වෙලාවක හෝ වම දකුණ වැටහිච්ච තැනින් පටන් ගන්න පස්සේ දාන්න රචනයේ කෙලවරට දාන්න මට මේක යන්නේ විනාඩි 15ක් විතර ගියා මං වෙලාවෙම දුවා මේ වෙලාවේ ඉදල් පූජා කරන්න හිතුණා ඔක්කොම බයිලා කතා. ඕක තමයි ගෙවල් දොරවල දික්කතාද වෙන්නේ. කියන්න ඕනේ කාරණාව මුල්ලක. හැබැයි අපි ඔකේ ලියලා තියෙනවා. ලියලා දීලා තියෙනවා කමඨහන් මුද්දුන්පත් වෙච්ච තැනින් පටන් ගන්න කියලා. කෙසේ නමුත් ඔය ලියලා තියෙන ඔක්කොම තියෙනවානේ වාඩි වෙලා ඉනකොට කොන්දේ අමාරු කකුලේ අමාරු අර මෙතේ හුස්ම වැටෙන්නේ නැද්ද කියලා බලන්න. හුස්ම වැටෙන්නේ ඒව අදාළ නැහැ. ඇවිදිනකොට ඉදල් මතක් වෙනවා, අතු ගානේ මතක් වෙනවා, gedara මතක් වෙනවා. ඒ තියෙද්දි රූකඩේ ඇවිදිනවා. අන්නේ මේ වැඩි යන ගමන් හිතවිලි ඔය ගොඩක් හිතවිලි දේවල් කියදැයි. ඔය කොයි හොල්මන වෙද්දිත් ඇවිදින එක නතර වෙනවද කියලා බලන්න. ඔය කොයි හොල්මන වෙද්දිත් හුස්ම ගන්න එක නතර වෙනවද බලන්න. අන්නේ ඒ බැලිලා ආධුනිකට ටිකක් ඇත්තටම අමාරු ඇති. නමුත් ඇත්තටම කියනොනේ ඒක අමාරුත් නෑ. මම දෙන්නේ පොඩි ඉඟියක්. ඔය කොච්චර හිත පිට ගියත් හුස්ම ගැනීම නතර වෙන්නේ නැහැ. ඔය කොච්චර හිත පිට ගියා සක්මනේදී ඇවිදින එක නතර වෙන්නේ නැහැ. ඒ පිට ගියේ හිතෙන් සක්මන දිහා බලන හොල්මන ඇවිදින හැටි පෙනේ. පිට ගියේ හිතෙන් හුස්ම දිහා බලන හොල්මන හුස්ම ගන්න හැටි පෙනේ. අපි බලාපොරොත්තු වෙමු අනිත් දවසේ අන්නේ ඒ දෘෂ්ටි කෝණයෙන් රචනයේ ඉදිරිපත් කරන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ස්වාමින් වහන්සේ දෙවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ මම භාවනාව වශයෙන් කරනුයේ පිම්බීම හැකිලීම අරමුණයි. මුලින්ම බුදුගුණ මෛත්‍රිය අසුබ මරණ සතිය යන ආරක්ෂා භාවනාවෙන් පසු පිම්බීම හැකිලීම අරමුණ මෙනෙහි කරමි. එම අරමුණ මෙනෙහි කිරීමේදී සිත පිටතට නොගොස් අරමුණෙහිම පවතී. සමහර අවස්ථාවල වේදනා කැක්කුම් දැනීම හෝ දවසේ සිදුවීම් මතක් වීම සිදුවේ. එවිට ඒවා සියල්ල අනිත්‍ය දේවල්සේ සිතා එම අරමුණ හඳුනාගෙන වීර්යෙන් යටපත් කරමි. එවිට මම වාඩි උනේ මේවා සිතන්න නෙමෙයි කියා සිතට නැගෙනවා. එවිටම සිතට ඉබේම පිම්බීම හැකිලිම අරමුණ නැගෙනවා. එය අරමුණු වී ටික වේලාවකින් හිස් තැනක් මුකුත් නැති බවක් අත්දකින්නවා. එවිට සිතට සියුම් සතුටක් දැනෙනවා. ඉන්පසු ඉබේම සිතට නැවත පිම්බීම හැකිලිම අරමුණු වෙනවා. එය පෙරට වඩා ජව සම්පන්න බවක් දැනෙනවා. මෙලෙසින් පිම්බීම හැකිලිම අරමුණ කිසිදු බාධාවකින් තොරව විනාඩි 15ක් පමණ වැඩිය හැකිය. එයට වඩා කාලයක් වත් අරමුණේ සිත පැවැත්විය හැකි අතර එය පිළිබඳව වැඩිදුර දැනීමක් අවබෝධයක් මා වෙත නොමැති නිසා මම පර්යංකයෙන් නැගිටිමි. සක්මන් භාවනාව මම සක්මන් භාවනාව ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස සිදු කරමි. එහිදී එක් එක් පාය එසවීම ගෙන යාම සහ තැබීම
පිළිවෙලින් සතියට අසුවේ. මෙලෙස බාධාවකින් තොරව සක්මන් මළුව කෙළවර දක්වාම සිදු කළ හැකිය. නැවත ආපසු පැමිණීමද සිදු කළ හැකිය. මාහට පාදයේ සහ කොන්දේ පවතින වේදනාවක් නිසා සක්මන් කිරීම විනාඩි 15-20ක් පමණ සිදු කරමි. ඉන්පසු පර්යංකයට වාඩි වෙමි. ඉහත తත්වය මත සක්මනට වඩා පර්යංකයේ ප්‍රිය බවක් දැනෙනවා. මගේ භාවනාවේ දැනට පවතින తත්වය මෙලෙස වන අතර එය දියුණු කර ගැනීම පිණිස සුදුසු උපදෙසක් ඔබ වහන්සේ වෙතින් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. ඔය ලෙඩ රෝග නැති වෙන්න නම් ඔය කොන්දේ අමාර්ගනේ අම්මු බොරුවක්. නාකිච්චයන්ගේ වැඩේම ඔච්චර තමයි. නාකියොත් එහෙමයි. කෙප්ප වාත. මුකුත් නැතිව සක්මන් කරලා බලන්න ඔක්කොම යනවා. ඒතර පරියන්කේ ඉන්න පුළුවන්. පරියන්කෙත් අරමුණ මුදුන්පත් වෙච්ච තැනේ විස්තරය කියන්නේ මේ බුද්ධානුසති මෙත්තා මරුණං අසුභසබී කියන ලියුවේ නැත්තම් වඩා හොඳයි. මගේ මෙන්න මේ වෙලාවට ගියාට පස්සේ මට පිම්බි මැකිලින් වෙන්න මෙච්චර වෙලා බලන්න පුළුවන් කියලා පස්සේ බැරිම නම් හිතා නොලියව බැරි නම් කියන්නේ මම එතෙන්ද ඉස්සෙල්ලා විනාඩි 10ක් විතර වගේ මෙත්තා මුදිතා කරුණා ඔක්කොම ලියන්නේ. ඒ ඔය ආලවට්ටම නැතුව හරියට ගියේ බව ලියන්න. ඒ වගේම කොච්චර කකුල් දෙකේ අමාරු තිබ්බත් සක්මන් නතර වෙලා නැහැ. අක්මනේ කකුල රිදෙදී ඇවිදින බව බලන්නකො. අයින් කරන්න යන්න එපා රිදෙන එක. පරියන්කේ ඉන්නකොට තීතිවිලි ආවා අයින් කරන්න යන්න එපා. ඒ කියන්නේ ඉඳගෙන බලන්න හුස්ම ගන්න එක නතර වෙලාද කියලා. එහෙම වුණොත් එම් බරපතල ප්‍රශ්නයක් නේ. ඉදිරි හිතවිලාව කියලා හුස්ම ගන්න එක නතර වෙලා එහෙම තිබ්බනම් හිතේනවාද එහෙම වෙයි කියලා. ඉන්නේ බුදුහාමුදුර අපිට අල්ලලා දීලා තියෙන එහෙම එකක්. මේ හුස්ම හිතුවට මේ හුස්ම ගන්නවා. අන්නේ හිතනකම හුස්ම දිහා පොඩ්ඩක් බලලා අනිද්දාවසේ රචනෙ ලියන්න කියලා අපි යනවා ඊගාව වාර්තාවට. තුන්වෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ මම ආධුනික යෝගියෙක් වෙමි. පර්යංක භාවනාව මුලින් මෛත්‍රී භාවනාව වඩා මිනිත්තු කිහිපයක් ඉන්පසුව ආනාපාන සතිය සිදු කරමි. හුස්ම දෙස බලා සිටින විට එය නාසය තුල කෙළවරක ගැටේ. මද වේලාවක් යන විට හුස්ම නැති සමාවන්න මද වේලාවක් යන විට හුස්ම තුනී වී යන අතර හුස්ම නොදැනී යයි. ඉන්පසු නිදිමත ස්වභාවයක් ඇතිවේ. බොහෝ අවස්ථාවලදී අතීතයේ සිදුවුණු සිදුවීම් සහ අතීතයේ හමු වුණු පුද්ගලයන් පිළිබඳ සිතුවිලි ඇතිවේ. ජීවිතයේ තවමත් ළඟා කර ගැනීමට නොහැකි වුණු ඉලක්ක හා අරමුණු සිහිපත් වේ. මද පසුතැවීමක් සිතෙහි ඇතිවේ. මම මීළඟට කළ යුත්තේ කුමක්ද යන්න ගෞරවයෙන් විමසා සිටිමි. සක්මන් භාවනාව පාදවල විවිධ වේදනාවන් ඇතිවේ. පර්යංකයේදී මෙන් සිත අතීතයට සහ අනාගතයට ගමන් කිරීම මෙහිදීද සිදුවේ. ත්වන් සරණයි. මේකෙදිත් මේ ආනාපානේ කරන්න ඉතලා අරවා මේවා කෙරුවා කියන කතාව මට ඇහෙන්නේ නැත්තම් මම හරි කැමැති. ඔය ලියන්න ඕන නම් ඒක රචනයේ අන්තිමටම ලියන්න. මොකද අපි ඒව කමටානේ දීලා නැහැ. දෙක එහෙම කර ඉනකොට අතීත හිතිවිලි අනාගත හිතිවිලි එනවා. ඒ තියේදී හුස්ම නතරලාද කියන එක මම මේ තුන්වෙනි සැරේටත් කියනවා. අතීත හිතිවිලි අනාගත හිතිවිලි සැලසුම් අනම්මනම් තියේදී පොඩ්ඩක් බලන්න මේ එන්නට මේ කයින් ඈතට ගිහිල්ලා හිත නානා ප්‍රකාර බලන්න පොඩ්ඩක් ඒ වෙලාවේ පොඩ්ඩක් විදිහට බලන්න මේ ඉඳගෙන ඉන්න කයි හුස්ම නතරලාද කියලා. අමුතු දෙයක් දකි. සක්මන් කරනකොටත් එහෙමයි. කොච්චර වරත්තුවේ ගිය තැන ඉඳලා බලන්න මේ හොල්මන ඇවිදින හැටි. නිකන් තුන්වෙනි වතාවට කියන නිසා මම කියන්නේ අලුත් දෙයක් කියන්න එපා. හිත පිට ගිහිල්ලා තියෙන වෙලාවේ තමන්ගේ කය දිහා බැලුවොත් ඒ කය නිවන් දැකලා තියෙනවා. ඒ කිසිම කැස්සක් කිවිසල් ලෙඩක් දුකක් මොකක්වත්ම නැහැ. ඇවිදින වෙලාවේ හිතවිල්ලක පිට ගිය වෙලාවේ ඇවිදින රූපේ නිවන් දැකලා තියෙනවා. අපි අර ඇවිදින රූපෙට හිත ගිය දේවල් ගැන බයිලා කිය හිටියට ඒ වෙලාව හිත 100%ක්ම හරියට වැඩේ කරනවා. ඒ නිසා ඒ කෙලෙසේ ඉඳගෙන පිට ගිය තැන ඉඳගෙන පොඩ්ඩක් බලන්න මේ රූකඩ ඇවිදින හැටි. ඒ බලලා ලියන්නේ කියලා තුන්වෙනි වතාවටත් මම මතක් කරනවා. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. පූජනීය වන්දනීය මහා නායක ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ පිම්බීම හා හැකිලීමයි. මේ වන විට පිම්බීම හා හැකිලීම සිදුවන බවට දැනීමක් පමණක් ඇත. ශරීරයේ විවිධ කොටස්වල ভাইබ්‍රේෂන්ස් දැනේ. එම ভাইබ්‍රේෂන්ස් නිරීක්ෂණය කිරීමේදී ভাইබ්‍රේෂන්ස් ක්‍රමයෙන් වැඩිවන බවත් පසුව එය ක්‍රමයෙන් නොදැනී යන බවත් දැනේ. සිතුවිලි විටින් විට පැමිණෙන අවස්ථාවලදී සිතුවිලි නිරීක්ෂණය කරමි. සිතුවිල්ල පැමිණ එය නතර වී පසුව ක්‍රමයෙන් ඛණ්ඩණය වී යන බව නිරීක්ෂණය කරමි.
පසුව මම කිසිම දැනීමක් නොමැති හිස් තැනකට යයි. එම අවස්ථාවේදී නිින්ද ගොස් නැති බව සහතිකයි. එහෙත් මම ඇති බවක් හෝ ශරීරය ඇති බවක් නොදනිමි. කොපමණ වේලාවක් එම හිස්තැනේ සිටින බවක්ද නොදනිමි. පසුව එක්වරම මම එම හිස්තැනෙන් මිදෙමි. එවිට නැවතත් ශරීරයේ ඇති බවට පර්යංකයේ හිඳින බවක් දැනේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී දෙකකුල පොළව හා ස්පර්ශවන තැනට අවධානය යොමු කරමි. පාද ක්‍රමයෙන් ඉහළට ඔසවන විට ශරීරයේ බර එක් කකුලකින් අනෙක් කකුලට මාරු වන බවත් ලනුපැදුරේ තද ගතිය පාදෙහි වැදෙන බවත් නිරීක්ෂණය කරමි. පසුව ශරීරය ඉබේ යන්ත්‍රානුසාරයෙන් මෙන් එනම් ආයාසයකින් තොරව ගමන් කරන බව දැනේ. එවිට ශරීරය සැහැල්ලු බවක් දැනේ. S2 පොළව දෙස බලා සිටින බවක් එනම් මම බලා සිටිනවා නොව බලන්නෙක් හෝ ආයාසයකින් තොරව S2ක් බලා සිටින ලෙසට දැනේ. ඉදිරියට භාවනාව සිදු කිරීම සඳහා කමඨහන් ලබා දෙන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේකෙන් ටිකක් කල් භාවනා කරපු කෙනෙකුගේ වාර්තාවක් වෙන්න ඕනේ නැත්නම් මේ විදිහට ලියන්න බෑ. විස්තරය හොඳයි. ආනපනේ බලනකොට ආනපනේ වෙන ආකාර වලට පරිවර්තන වෙනවා. ভাইබ්‍රේෂන් එක නැත්නම් කම්පන වේග වලටපත් වෙනවා. සහැල්ලුවක් බවටපත් වෙනවා. ඒකම තමයි ඔය වෙන්නේ. ආනපනෙම තමයි එක ආකාර පඤ්ඤාති කියලා කියනවා. ආකාර මාරු වෙනවා. ගිහිල්ලා මොනවද දැනෙන්නේ නැත්නම් යනවා. ඉතින් එතකොට යෝගාවචරය බලන්න ඕනේ ආනපන දැනෙන වෙලාවටද මනාපේ තියෙන්නේ නොදැනෙන දෙයකටද කියලා. ආනපන දැනෙන වෙලාවද සතිය හොඳට වැඩ කරන්නේ නොදැනෙන වෙලාවෙද කියලා. එදින් යනකම් ලියුම හොඳයි. ඒක ලියවිලා නැහැ. ඒක තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. සක්මන් කරනකොටත් දැන්නලා මේ මම නෑ මම බලනවා ඇස් දෙකක් මොනවදෝ බලනවා. මමෙක් නෑ. අන්න ඒකටද කැමති නැත්නම් මම අසවල දේ බලනවා කියලා චේතනාපූර්වකව බලන තැනද තතිය හොඳට තියෙන්නේ නැත්නම් ඉබේ රූපයක් පේනවා ඇහැකට. ඒකද වඩා හොඳ කියන එක පිළිබඳව ලෑස්ති මනසෙන් ගිහිල්ලා විස්තර ඉදිරිපත් කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. මා භාවනාවට නවකයෙක්මි. මාස 6ක පමණ කාලයක සිට සතිමත්ව සිටීමට උත්සාහ දරමි. මාසයක පමණ කාලයක සිට අන්තර්ජාලයෙන් නිස්සරණ වනේ භාවනා උපදෙස් පිළිපදිමි. මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. පැයක පමණ කාලයක් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ පිළිබඳව සතිමත්ව විමසිල්ලෙන් සිටියෙමි. නාස්පුඩු කෙළවරින් හුස්ම රැල්ල ඇතුළු වන වාද සිසිලසක් දනවමින් නාසයේ ඇතුළත මුදුන ස්පර්ශ කරමින් පපුව තුළට ඇතුළු වන වාද හොඳින් දැනුනි. ප්‍රශ්වාසයේ ඊතරම් හොඳින් නොදැනුණද මෘදුව නාස්පුඩු කෙළවරින් පිටවනවා දැනුනි. විවිධාකාර ශබ්ද සමග සිත එහෙ දුවමින් නැවත සතිමත්ව සිටියේය. නැවත ශබ්ද වලින් කරදර බවක්ද නොරිස්සුමක්ද සිතේ ඇතිවිය. එහෙත් සිත ශබ්ද තුලින් උවද සතිමත් භවෙහි සිටි නිසා සතුටද තෘප්තිමත් බවද දැනුනි. ෂණයකින් සිත පිට ගියද ෂණයකින්ම ආපසු පැමිණීම පිළිබඳව ඇති වූයේ සතුටකි. එදිනෙදා ජීවිතයෙහි අනෙකුත් ක්‍රියාකාරකම් වලට වඩා සතිමත් වීමට උත්සාහ දරන මෙම අවස්ථාව පිළිබඳව මට දැනෙන්නේ සතුටකි. හුස්ම රැල්ල මෘදු සුවපත් බවක් ගෙන දේ. එම විවේකී භාවය සිරුරටද සිතටද සුවයක් ඇති කරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට උපදේශ ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව මගේ මූල කර්මස්ථානයේ වම සහ දකුණ වශයෙන් සක්මනදී පාද පිළිබඳව සතිමත්ව සිටියෙමි. විනාඩි 35ක පමණ කාලයක් සක්මනෙහි යෙදුණෙමි. වැලිමලුවේ දෙපා තෙරපෙන විට සිසිලසක්ද මනා සුවයක්ද දැනුනි. වම් පහේ විලුඹ ප්‍රථමයෙන්ද දෙවනුව මහපට ඇඟිල්ල වැඩි බර දරමින් අනෙකුත් ඇඟිලි ඉන් පසුවද පොළවේ ස්පර්ශ විය. වම් පාය යටිපතුල සම්පූර්ණයෙන් පොළවේ ස්පර්ශ වුවද දකුණු පාය එසේ නොවිය. සක්මනේ වැඩි බර දැරුවේ වම් පාය බව දැනුනි. දකුණු පාය සැහැල්ලුවෙන් චලනය විය. දකුණු පායේ යටිපතුල අඩු ප්‍රමාණයක් වරහන් තුල වමට සාපේක්ෂව පොළවේ ස්පර්ශ වෙන බව දැනුනි. පාද දෙකෙහි චලනය ඇවිදීම දෙආකාර විය. පරිසරයේ සතුන්ගේ ශබ්ද ඇසුනද සිත පිට නොයා වම දකුණ පිළිබඳව සතිමත්ව පැවතුනි. කලාතුරකින් අතීත සිදුවීමකට සහ යම් සැලසුමක් පිළිබඳව සිත පිට ගියේය. එහෙත් ක්ෂණයකින් ආපසු පැමිණි සිතට මා ඇවිදිනවා දැනුනි. පාදවලින් බත් කෙන්දට පැමිණි සිතට මාංශ පේශීන් ඇදෙනවාද ඇඹරෙනවාද දැනුනි. පැය කාලක පමණ පසු
ඒකාකාරී මනා සක්මනක් පවතින බව දැනුනි. ශරීරය ගල්වන බවක්ද සිත සහ සක්මන ගෙතෙන බවක්ද දැනුනි. කාලය පිළිබඳ හැඟීමක් නොවුනි. සතුටින් සක්මනේ යෙදුණෙමි. මෙවන් අවස්ථාව ලබා දීම පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේට තෙරුවන් සරණ පතමි. ගෞරවනීය ස්වාමින් වහන්ස මාහට සුදුසු කමඨහනක් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේකේ සක්මනේ පරියන්කේ දෙකේම හිත පිට ගියේ වාරවල නැවත හිතපු අරමුණට ආපු බව පස්පොලක විතර සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක ආපු බව දන්නේ කොහොමද කියලා අපිට වාර්තා කරන්න ඕන. පිට ගියේ බව නම් දන්නේ ඒක හිතවිල්ලක් ඉඳලා. හිතවිල්ලෙන් ආපහු ආනපානට ආවයි කියලා දන්නේ කොහොමද? පිට හිත ගිහිල්ලා ආපහු සක්මනට එනවා. කොහොමද දන්නේ ආවද කියලා? නැත්නම් මේ හිතම කෝලම් කරනවද දන්නේ නැහැ. ඒ නිසා ওই තින සතිය සතුට පිරිච්ච භාවය තහවුරු කරන්න නම් පිට ගිය හිත නැවත එන හැම වෙලාවකම එක දැනක ලියලා තියෙනවා බත් කෙන්ද තද වෙලා කකුලේ අමාරු දැනෙනවා කියලා. හැම වෙලාවෙම පිට ගිය හිත නැවත ඇවිල්ලා අරමුණේ තැම්පත් වෙන තැන හුත්තට අවදියෙන් ඉන්නවා නම් බුදු වුණාම තමයි. අය මොකක්වත්ම වෙනසක් නැහැ. ඉතින් එතකොට මේ පිට ගියයි කියන කතාවෙන් සිනිමාවක් තියෙනවා. පිට ගියා ආවා ආව බව මෙන්න මේකෙන් මම දන්නවා කියන එක ලියවිලා නැහැ. ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. අනිත් දවසේ බලන්න පිටිගේ හිතක් නැවතෙනවයි කියලා ලියලා මම මේ බව තහවුරු කරුවේ මෙන්න මේකෙන් කියලා එතන තියෙන අද්දුරු ප්‍රත්‍යක්ෂේ ලියන්න උනන්දු වෙන්න. එතකොට භාවන ලොකු දියුණුවක් ඇති වෙයි. ගරුතර ස්වාමින් වහන්ස මම මීතිරිගල නිස්සරණ වනයේට භාවනා සඳහා පැමිණි නවකයෙක් වෙමි. සක්මන් භාවනාවේදී පියවර තබමින් යන විට කකුල ඔසවා තැබීමේදී කකුලට බරක් දැනුනි. වම දකුණ වශයෙන් පියවර 4ක් 5ක් ගියෙමි. ඊට පසු ඔසවනවා, ගෙන යනවා, තබනවා වශයෙන් පියවර 3ක් ගියෙමි. ඊට පසු මට මහන්සියක් වගේ දැනුනි. මම පර්යංක භාවනාවේදී මම දැන් මෙතන යන අදහසින් සිට ශරීරයේ තැන් පරීක්ෂාවෙන් සිට හුස්ම ගැන බැලුවෙමි. එවිට හුස්ම බලන අතර වාරයේදී මට ශබ්දයක් ඇසුනි. එවිට නැවතත් සිත හුස්මට ගතිමි. ඊට පසු නැවතත් මට නිදිමතක් දැනුනි. නැවතත් සිත හුස්මට ගතිමි. ආශ්වාසයේ සිදුවන අවස්ථාවේ ආශ්වාසයේයි මෙනෙහි කළෙමි. ආශ්වාසයේ එක්වරක් එක නාසයකින්ද තව වරක් නාස් දෙකෙන්මද සිදු වුණි. ප්‍රශ්වාසයේ කෙටි බව දැනුනි. ටික වේලාවකින් සිත වෙනතකට ඇදී යයි. මට කොන්දේ වේදනාවක් දැනේ. එවිට මම වේදනාව මෙනෙහි කළෙමි. මට වැඩිදුර භාවනාව හැදෑරීමට ඔබ වහන්සේ විසින් ගෞරවයෙන් උපදෙස් පතමි. වරහන් තුල දක්වලා තියෙනවා ස්වාමින් වහන්සේ. මීට වර්ෂයකට පමණ උඩදී මම භාවනාව හොඳින් වඩා සිටියෙමි. මට ඊට පසු ක්‍රමයෙන් නිින්ද නොයන තත්වයක් දැනුනි. එක දිගට නිින්ද යන්නේ නැත. මම කිසිදු බෙහෙතක් එයට නොගත්ෙමි. කිසිදු හිසේ ආබාධයක් නැති බව වෛද්‍යවරු පවසයි. ඔයිට අපිට අර භාවනා කරනකොට වෙහෙසයි නින්දට වගේ යන්න ගතියයි තමයි නිවනට තියෙන ආරාධනාව. අපි ඔකට බේත් බොනවා. දොස්තරලා කාට කියලා අඬා වැටෙනවා. දොස්තරලාට හොඳටම පිස්සුනේ. ඉතින් දොස්තරත් බේත් දෙනවා. ඒ නිවන හරියට එනවා අපි ළඟට. එන්නේ නිකන් වෙහෙස කරගතිය තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. එහෙම නැත්නම් නිදිමත ගතිය එපා වෙන ඉතින් අපි ඒකට පරියන්කෙන් නැගිටලා ගිහිල්ලා මේ බේත් බෙන්න යනවා. ඕතෝපෙඩිස් ළඟට යනවා, සයිකියාට්‍රිස්ට් ළඟට යනවා, වේදනානාශක ගන්න හදනවා. ඒ කියන්නේ නිවන එනකොටම මූණට කියලා ගහනවා. ඉතින් හොඳට මතක තියාගන්න භාවනාදී ඇති වෙන මේ වෙහෙස කර ගතිය සහ මේ නිදිමත වගේ ගතිය නිවන එන පෙරහැරේ කසකාරය වගේ. ඒකට ලෑස්තිලා ගිහිල්ලා ඒකට සාදර වෙන්න දොස්තර කෙනෙක් ගානකට වැඩියි. දොස්තරලා ඉන්නවනම් මම ඒගොල්ලන්ටත් ඔච්චරයි කියන්නේ මේ ලෙඩ්ඩු නොමගරින්න එපා. ලෙඩ්ඩු කියන්නේ අමු පච කෙලින කට්ටිය. මේ පොඩ්ඩක් කැස්සක් කිඹිස්සක් මේ අමාරුවක් ආපු ගමන් දොස්තරලා ඉන්නවනේ. ඒ නිසා කරුණා කරලා මේ සතහට වෙන බව දුකට වේදානන් ලොක්කා. බුදුහාමුදුරු. ඔවා දැකලා තමයි බුදුහාමුදුරු දීලා තියෙන්නේ. හැම කෙනාට මෙහෙම එපා වීම ඉන්නේ නැහැ. හැම වෙලාවටම මේ නිදිමත ඉන්නේකට අඩු ගන්න ආනපනවත් පේන්නේ නැහැ. ඉතින් පෙනිලා සාර්ථක වෙච්ච කෙනා තමයි ඔය වෙහෙස කරගත්තේ. ඒකට බුදුරජාණන්සේ දරත සහ පරිලාහ කියන වචන දෙක පාවිච්චි කරා. ඒක නිවනට පෙරමගක්. සතිය උග්‍ර බවට ලකුණක්. ඊට පස්සේ නිදිමත ගතිය. ඒකත් නිබ්බිදාව නැත්තම් විරාගයේ මූලික ලකුණ. ඉතින් අපි මෙව්වට
නූල් බඳිනවා, පිරිත් නූල් ගැට ගහනවා, ඇප නූල් දානවා, පඳුරු අයින් කරනවා. ඔය සිංහල බෞද්ධයාගේ වැඩේ. මේ කරුණාකරලා මේකට ලෑස්තිලා යන්න සූදානම් ශරීරයක් තියාගන්න කියලා අපි ලොකු ශාන්සි කියනවා. ඒකයි කමඨාන් සුද්ධ කරන්නේ. ඕව ආපු නැති කෙනෙක් නැහැ. හැම වෙලාවෙම භාවනා පැත්තක දාලා දුවපන් අම්මා සයිකියාට්‍රිස්ලා හොයන යනවා. කොන්දේ අමාරුකාරයෝ හොයන යනවා. වෙද්දු හොයන යනවා. ඉව නතර කරලා මේකට සාදර වෙලා බලන්න මොකද වෙන්නේ කියලා අපිට කරුණාකරලා වාර්තා කරන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මම මෙම භාවනා වැඩසටහනට ආධුනික යෝගියෙක් වෙමි. මගේ වයස අවුරුදු 64කි. මම මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලීමට අවධානය යොමු කරමි. පිම්බෙන හැකිලෙන දිහාවට සිත යොමු කළ පසු මිනිත්තු 10ක් 15ක් යන විට මගේ කය ගැහිීමට පටන් ගනී. එය සමහර විට අඩු වීමද වැඩි වීමද යන්නේය. සමහර විට අඩු වීද යන්නේය. ඒ එක්කම ආපහු වැඩි වන්නේය. ඊයටද මගේ සිත ක්‍රමයෙන් යොමු වන්නේය. ආයෙත් මගේ සිත පිම්බීම හැකිලිම කෙරෙහි යොමු කර පැයකටත් වඩා භාවනාවේ යෙදිය හැකිය. සක්මන් භාවනාව සක්මන් කිරීමේදී ඔසවනවා තබන සමාවන්න සක්මන් කිරීමේදී ඔසවන තබන සෑම විටම මට එය හොඳින් වැටහි. විලුඹ එසවෙනවාත් ඉන්පසු මැද කොටස තද වී එසවෙනවාත් කකුල තියද්දී විලුඹ බිම තද වෙනවාත් මැද තද වෙනවාත් ඇඟිලි තද වෙනවාත් දැනෙන්නේය. එවිට ඇඟට ගැහිීමක්සේ වීය. එවන් දෙයක් සිදු එවිට ඇඟට ගැහිීමක් වන් වීසේය. එවන් දෙයක් සිදු නොවනවා වෙන්න දැනීය. මේ ගැන මට පහදා දෙන මෙන් ඔබ වහන්සේ විසින් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඉතින් භාවනාදී මේ වගේ දැනෙන ඉස්සලකනා කියනවා වෙහසක් දැනෙනවා, නිදිමතක් දැනෙනවා, මේ කියනවා ගැහෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා කියලා. ඔක කවදාකවත් දැනෙන්නේ නැහැ පිස්සු කෙලින වෙලාවට. සතිනමත් නැති වෙලාවට කොච්චරද ඌව වෙනව දන්නේ නැහැ. දැන් මේ සතිමත් වෙලාව පේනවා දැන් ඒක ප්‍රශ්නයක් කරගෙන. ඉතින් හොඳම වැඩේ තමයි න සතිය අතහැරලා දාලා නිකන් පිස්සු කෙල හිටන ඕක එහෙම නැති වෙනවා. පිරිමි කරන්න ඔයලා ටිකක් බොනවා. ගෑනු කරන්නේ කයි වරු ගන්නවා. සතියේ ගියොත් ඕව බෑ. සතියේ ගියොත් මේ ඔක්කොම පේනවා. ඉතින් ඒක අර මේක බුද්ධෝත්පාද කාලයක් මේ සතිය පිහිටලා තියෙන වෙනදට වැඩි හොඳට සතිය පිහිටලා තියෙනවා. මට මේක හොඳට බලා ගන්න ලැබේවා කියලා ගියොත් ගමන හරිය ලේසි. හැබැයි කමඨාන සුද්ධ වෙලා නැත්තම් මේව විශාල ප්‍රශ්න. විශාල දේවල් නෙමෙයි ඇඟේ කූඹියක් යනවා. ඔය මේ කැස්මක් ඇති වෙනවා. ඒ නිසා මේ කමඨාන සුද්ධ කිරීම හරිම වැදගත්. හැබැයි මේ විදිහට වාර්තා කරුවේ නැත්තම් උපදෙස් ලැබෙන්නේ නැහැ. ලැබෙන උපදේශයත් නිකන් හොම්බට දමලා ඉන්නා වගේ තේරෙයි. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේවට සූදානම් වෙලා යන්න මේ දැනෙන්නේ සතියේ ප්‍රනීත භාවය නිසායි සතියේ තියුණු භාවය නිසායි කියලා ඒකත් ජයශ්‍රී මංගලම් කියලා ඉදිරියට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව නිස්සරණ වන ආරණ්‍ය සේනාසනයේ වැලිමලුවේදී සක්මන් භාවනාවෙහි නිරත විය. වැලිමලුවේ සක්මන් තීරු අතර නිදහසේ ඇවිද ගොස් කෙළවරක නතරව සිටියෙමි. එහිදී බාහිර පරිසරයේ ශබ්ද මුලින් සවනට යොමු විය. ඊට කන්දී ශරීරයට සිත යොමු කළෙමි. මා සක්මන් තීරුවේ සිටගෙන සිටි වැලිමලුවේම යටිපතුල් බර වී ඇත. එය සීතලයි. පළමුව පාදයේ ඔසවමි තබමි ලෙස සක්මන් කිරීම ආරම්භ කළෙමි. යටිපතුලට දැනුණු සීතල ගතිය වාර 2-3කදී නැති විය. පොළවේ රළු ගතිය යලි පතුලට දැනුනි. පරිසරයේ ශබ්ද ඇසීම ක්‍රමයෙන් නැති වී ගොස් ඔසවනවා තබනවා ලෙස පාදයේ හැසිරීමට සිත අවනත විය. විනාඩි 10ක පමණ භාවනාවේ යෙදී සිටියේදී යටිපතුල් පොළවට වදින හඬ ඇසුනි. එයට කන්දී නැවත ඔසවනවා තබනවා කියා සක්මන් කළෙමි. විටින් විට බාහිර ශබ්දවලට සිත ගියද නැවත භාවනාවට මනස යොමු කළෙමි. භාවනාව අතරතුර පාද තබන වේගය අඩු විය. නමුත් සිත පිටතට නොගියේය. මට ඇති වූ එම මද බව සක්මනට බාධාවක් විය. පින්වත් ස්වාමින් වහන්සේ මෙයයි මාගේ සක්මන් භාවනාවේ පළමු පියවර. එය වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේ විසින් උපදෙස් පතමි. පර්යංක භාවනාව
වැලිමලුවේ භාවනාවට සුදුසු පරිදි හිඳ දැස පියා ගනිමින් අවට පරිසරයේ නොයෙකුත් ශබ්දවලට සිත යොමු කළෙමි. ඉන්පසු මා හිඳ සිටින අයුරු මනසින් බැලුවෙමි. කකුල් දෙක භාවනාවට උචිත පරිදි නවා පිටුපසට කර ඇත. උඩුකය ඍජුය, හිස ඍජුය, දෙයත් උකුල මත තබාගෙන ඇත. දැස පියවි ඇත. ක්‍රමයෙන් වැලිමලුවටත් උඩකයටත් දෙකකුල් සිරවි ඇති බව දැනේ. හුස්ම ගන්නා බව සහ හුස්ම පිට කරන බව දැනේ. එය ආශ්වාසය සහ ප්‍රශ්වාසය ලෙස සිතින් දකිමින් ආශ්වාසයේ කෙටි හුස්මකි, ප්‍රශ්වාසයේ දිගු හුස්මකි. එයට සිතින් සිතන අතරතුර නැවත ශරීරයේ වේදනාවට හිත දිව යයි. පරිසරයේ ශබ්ද ඇසෙයි. යලිත් හුස්ම ගන්න කියා සහ හුස්ම පිට කරනවා කියා සිතමින් භාවනාවට සිත යොමු කළෙමි. පින්වත් ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව එලෙස සිදු කළෙමි. මෙම භාවනාව තවදුරටත් ප්‍රගුණ කිරීමට ඔබ වහන්සේ විසින් සුදුසු උපදෙස් අයදිමි. තෙරුවන් සරණයි. ඔය කියන්නේ පරියන්කේ ඉන්නකොට ඒ වේදනා හිතවිලි අවිල්ලා ආයත අරමුණට ආවයි කියලා කියනවා. කොහොමද ආවේ කියලා බලන්න කොහොමද දන්නේ අරමුණට ආවයි කියලා. සක්මනීදි කියනවා එක එක ඉස්සලා පොළොව පයේ වදින පඨවි ධාතුව තියෙන. ඒ පොළොවේ වදිනකොට ඇහෙන ශබ්ද තරංග කනට ඇහෙනවා. සමහරට ඇහෙන් බැලුවොත් කකුල තියෙනවා පේනවා. එතකොට තියෙන සක්මන පිළිබඳ විවිධ පැති වලින් බලනවා. දැනෙන දේ, ඇහෙන දේ, පේන දේ. ඉතින් ඒ විදිහට මේ අංගෝපාංග වැඩෙනවා. ඉතින් ඒක වැඩෙන එක හොඳක්ද නරකක්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඇයි මට මෙහෙම වෙන්නේ මේක නතර කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ. ඒ කියන්නේ ළමයෙක් හදනවා. ඒක තොටිල්ලෙම ඉන්න ඕනේ. ඒක එළියට බහින්න බෑ. ඔහොම ඉන්නේ බම්මනියෝ විතරයි. හැදෙන දරුවෝ එහෙම ඉන්නේ නැහැ. උන් පයින්නවා. ඉතින් මේ විදිහට සතියේ විවිධාංගීකරණය වෙනකොට මේකට අනුග්‍රහ කරන්න කියලායි කියන්නේ. ප්‍රශ්න කරන්න යන්න එපා. ඇයි කියලා අහන්න එපා. වැවෙනවා. ඉතින් අන්න ඒකට කමටහන් සුද්ධ කිරීම තමයි අපි මේ කරන්නේ. ඒ නිසා ඒක තමයිගේ සතියේ බාධාවත්ද නැද්ද බලන්න. දැන් මේ බාධාවක් කරගෙන ලියලා තියෙන්නේ මම ආරාධනා කරනවා බාධා නෙවෙයි. ඔය සතියේ හැටි විවිධ පැති වලින් තක්මන පේනවා, හැපෙන හැටි, ඇහෙන හැටි, පේන හැටි, සීතල උණුසුම දැනෙන හැටි හැම එකක්ම අස්පනා අපිට ලැබෙන තොරතුරු වාර්තාකරනද සැකයකින් තොරව ඒකට ගොඩාක් තොරතුරු ලැබෙයි. ඒතර රචනයේ හරි රසවත් වෙයි. අන්නේ විදිහට සූදානම්ෙන් සක්මන් බහින්ද කියලා කියමු. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව ලනුපැදුරේ කෙළවර සිටගෙන සිටින ඉරියව්වට සිත ගත්ෙමි. ඇඟේ බර කකුල් දෙකට වැටි ඇති ආකාරය දුටු වෙමි. ශරීරයේ රිටක්සේ දැනුනි. වාර කිහිපයක් වේගයෙන් එහා මෙහා ඇවිද්දෙමි. ඒ ඇවිදින විට හිත පිට යන බව දැනුනේ ටික වේලාවක් ගිය පසුය. ලනුපැදුරේ ගොරෝසු බව කකුල් වලට දැනුනි. පළමුව විලුඹටත් ක්‍රමයෙන් ඇඟිලි දෙසටත් ශරීරයේ බර ගමන් කරන බව දැනුනි. එක් පාදයක් මත පමණක් සතිය පිහිට වූ විට එහි සතිමත් භාවය හොඳින් පැවතුනි. වර එක වම දකුණ වශයෙන්ද සතිය පැවැත්වීමි. මේ සියලු අවස්ථාවල සිත විසිරුණු වාර ගණන වෙනදාට සාපේක්ෂව ඊටා වැඩිය. ඒ බව දැනුනේ ලොකු කාලයක් ගිය පසුය. නුහුරු හා අලුත් පරිසරයකට පැමිණීම නිසා මෙය සිදු උනේදැයි සිතුනි. වෙනදා මෙන් නොව සිත පිට ගිය විට සිතට කේන්තියත් සමග කනස්සල්ලක් එන බව දුටු වෙමි. පර්යංක භාවනාව මම දැන් මෙතන යනුවෙන් සිතා ඉරියව්වට සිත ගත්ෙමි. අවට ශබ්ද ශ්‍රවණය කළෙමි. ක්‍රමයෙන් හුස්ම වෙත අවධානය යොමු කළෙමි. වෙනදා මෙන් ආශ්වාස ප්‍රශ්වාස සමග මුහුණට මුහුණ සිටින්නට නොහැකි විය. හුස්ම තිබුණේ ඈතින්ය. එදෙස බැලුවෙමි. සිතුවිලි අතරින් හුස්ම දෙස බැලුවෙමි. වෙනදා තරම් පැහැදිලි නැත. සිතුවිලි බලවත් වී ඇත. ක්‍රමයෙන් සිතුවිලි බොඳ විය. නමුත් ඒවා බොහෝ විය. හුස්ම දෙසම බලා සිටියෙමි. සිත ක්‍රමයෙන් නොදැනෙන තත්වයට පත්වනවත් සමගම ළඟින් ඇසුණු ශබ්දයකින් එය බිඳී ගියේය. නැවත නැවත සතිමත් වූද ශාලාව තුලින් ඇසුණු පාද හඬවල් උගුර පෑදීම් ආදී නොයෙක් ශබ්ද එයට බොහෝ බාධාවක් විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙය වෙනුවෙන් සුදුසු උපදේශක් පතමි. ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඒ කැස්ත ගහපු එකනත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මම කියනවා. උගුර පාද වෙකන එහෙම නැතුව නිවන් දකින්න හම්බෙන්නේ නැහැ.
අර වේදනාවස්යෙන් ආනපාන බැලුවා වගේ කැස්ස ආසෙමුත් ඕක බලන්න ඉගෙන ගන්න. ඇහෙන අඩි සද්ද ආසෙමුත් බලන්න පුළුවන් ඒකට. බලන්න ගියාම ඕනම වෙලාවක ආනපාන බලන්න පුළුවන්. ඉතින් ඒක පුරුදු වුණා නම් කැස්සට කවුරුද කුලී ගෙවලා තියාගන්න වෙයි. කුලියන්න කැපන් මම ආනපාන යනවා. අනිත් වගේ බාධාවල් මහා ලොක් කරගන්න යන්න එපා. හිත නිකන් ඇඹිටිල්ල එක්කනවා එතකොට. හිත සද්දන්ත කුලේ ඇතෙක් කරගන්න. ওই කොයි බාධාවෙත් ආනපනේ තියෙනවා. අපිට බැරි දෙයක පිළිබඳ අවබෝධ කරගන්න කිව්වොත් අපිට ගන්න කැපන් නෙවෙයි මෙහෙන ගහපන්. ඒත් මම ඉන්නවයි කියලා. එතකොට ওই ලියන රචනය හරි තෙදවත්. දැන් මේක නිකන් මේ වේදනාවෙන් බැලුවා කියලා ලියලත් කියනවා අනේ කැස්ස නතර කරලා දෙන්න බැද්ද ස්වාමීන් වහන්සේ. මේ ඇවිදිනුට අඩිය හයියෙන් තියෙන එක නතර කරලා දෙන්න බැහැ. මං කියන හයියෙන් ඇවිදපල්ලා. ඇවිදිපේක ආවුනොත් නම් කකුල කඩනවා මං. නමුත් ඒකට චෝදනා කරන එක කියන ඕම තමයි බබා. ඉතින් මේකට එන ඔක්කොමලා නිවන් දැකලා නැහැනේ. ඒ සද්ද අස්සෙන් පුළුවන් නම් බලපන් ආනපන දිහා වේදනාවෙන් බැලුවා වගේ. කැස්ස අස්සෙන් බලපන්. පුදුමාකාර ලස්සනයි. අර මුල්ම තුනට මන් දීපු උත්තරේ මම මේ දෙන්නේ. ඉතින් අන්නේ විදිහට මේ වෙනස් වීම හරහා මේක ගෙනියන්න උත්සාහ කරන්න. එතකොට gedara ගෙනියන්න දෙයක් තියෙයි. නැත්තම් gedara කියලා කරන්න බෑ. මොකද කහිනවනේ කොයි වෙලාවෙත් කහිනවනේ. කැහි බෙල්ලෝ. gedara ඇවිදිනු කියලා මහ පොළොව කන්දාව හෙල්ලෙන්නනේ ඇවිදින්නේ. මෙහිරි පොඩ්ඩක් පුරුදු වෙලා යන්න. එතකොට ඔකත් ටිකක් පුරුදු වෙලා එයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව ලනුපැදුර හා ටයිල් පොළව හරහා කොරිඩෝවේ සක්මන් කරන විට ලනුපැදුරේ ලනු ඉසී ඇති ස්ථාන කකුලට දැනුනි. කකුල ඔසවා තබන විට එම ඉසී ඇති ස්ථාන වලින් කකුලට දැනෙන තෙරපුම නැති වී යන ආකාරය හොඳින් දැනුනි. ලනුපැදුරෙන් ටයිල් පොළවට මාරු වන විට කකුලට සීතල දැනුනි. ලනුපැදුරෙන් ටයිල් පොළවට මාරු වන වාරයක් ගානේ අත්දැකීම මාරු වන ආකාරය අත්විඳෙමි. දිගින් දිගටම එය කරගෙන යාමේදී මුලදී අත්දැකීම් මාරු වීම නිසා දැනුණ වෙනස්කමේ තීව්‍රභාවය ක්‍රමයෙන් අඩු වී ගියේය. මම දැන් ඇවිදිනවා යන හැඟීම පමණක් වඩාත් ප්‍රකට විය. අත්දැකීම් වල තීව්‍රතාවය අඩු වූයේ අරමුණෙන් හිත පිට යාම නිසාද? එවැනි අවස්ථාවක නැවත පෙර අරමුණු දෙකටම හිතගෙන ඒම වඩා ඵලදායී වේද? පහදා දෙන ලෙස ගෞරව පූර්වකව ඉල්ලමි. පර්යංක භාවනාව පිම්බීම හැකිලිම අරමුණු කරගෙන පර්යංකය ආරම්භ කළෙමි. එහිදී පිම්බීම උදරය ඉහළට යාම ලෙසත් හැකිලිම උදරය පහළට යාම ලෙසත් මනසින්ද දැක්කෙමි. සැලකිව යුතු කාලයක් එම අරමුණ ප්‍රකට විය. ක්‍රමයෙන් විවිධ සිතුවිලි හිතට ආ අතර වෙනදාමින් ඊට අදාළ හැඟීම් ප්‍රකට නොවිය. උදාහරණ දුක, තරහව ආදී ලෙස. සිතුවිලි දෙස බලා සිටියෙමි. එවිට ඒවා ක්‍රමයෙන් තුනී වී ගිය අතර බෙල්ල නැවී හිස පහතට හැරී තෙති බව දැනුනි. නමුත් කිසිදු නිදිමත ගතියක් දැනුනේ නැත. වෙනදා පර්යංකයේදී මෙන් නොව විනාඩි 40ක් පමණ යනතුරු මෙසේ හිස පහත් වී තිබුණි. කීප වාරයක් හිස ඍජු කරගත්තද ටිකක් වේලා යන විට හිස පහත් විය. ඒ ගැන නොසලකා අරමුණු ප්‍රකට කිරීමට උත්සාහ කළෙමි. එවිට අතේ උරහිස හා පිටේ තද වේදනාවක් ඇතිවිය. එය අරමුණු කළෙමි. විනාඩි 10ක් පමණ එය පැවති අතර දරා ගැනීමට හැකි බවක් දැනුනි. ඒ පිළිබඳව අපහසුතාවයක් හෝ හැඟීමක් ඇති වූයේ නැත. එම වේදනාව අකණ්ඩව පැවතුනද දරා ගැනීමට අපහසුතාවයක් නොදැනුනි. කය සමාවන්න කළ යුතු දේ තවදුරටත් පහදා දෙන ලෙස ඔබ වහන්සේ වෙතින් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි අනුන්ට චෝදනා කරාට ඔය සීරම දරන්න පුළුවන්. නිකමට හිතන්න ආරණ්‍ය වෙලා කැලේකට වෙලා ගහක් මුල හිටියනම් අපි කාට කියන්නේ? ඔය කේකනට කියන්නේ මේ සෙනගක් එක්ක හිටියොත් විතරයි අපි බොළඳ වෙන්නේ. එතකොට යාට කතා කරනවා ලෙඩක් වෙයි කියලා හිතනවා, සැලසුම් කරනවා, අරව කරනවා, මෙව කරනවා, උරතලේ කියලා මං කියන්නේ. ගහක් මුලට ගිහිල්ලා ඉන්න දරන්න පුළුවන් දේවල් ගැන කතා කරන්න එපා බොළඳයි. මේ වගේ යෝගාවචරින්න ගැලපෙන්නේ නැහැ. ඒකට කතා කරන්න කවුරුත් නැත්නම් හිත කතා කරනවා. ළඟ හිටියොත් කවුරු හරි කියනවා මට කොත්තමල් ටිකක් තම්බලා දීපන්, කොල්ලු ටිකක් තම්බලා දීපන්. මේ ලෙඩේ ඈත තව. හරියට කරන වැඩේ කරන්න පටන් ගන්නවා.
ඉතින් ඒ නිසා ওই තියෙන හැමදේම දරන්න පුළුවන් විපත්තිදී බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා එකක්වත් දරන්න බැරිව ඉන්නේ නැහැ. අපේ අම්මා කියන්නේ වට්ටක්ක වැලේ හෙන ගෙඩි එනවා වැලට දරන්න බැරි ගෙඩි එන්නේ නැහැ. වට්ටක්ක ගෙඩි මේ සයිස්. වට්ටක්ක වැල පුංචි. එන හැම ගෙඩියක්ම දරන්න පුළුවන්. ඉතින් අපි මේ කරන්න උගන්වන්නේ සතිය හරහා මේ දැරීමේ ශක්තිය වැඩි කරන්නයි. ඒකෙදි නිකන් චෝදනා කරලා ඉල්ලීම් කරලා ගේමට කැතයි. හැබැයි ඒක සැදෙන්නේ නැහනේ. ඔහොම කරගෙන යන්න දරා ගන්න පුළුවන් හරිය දිගට දරාගෙන ඉන්න. මම කියන්නේ පපුව වතු ටික ගාගන්න ඊවසපම් පපුව ඔය ඉතින් මොනව කරන්නේ? ඉතින් නිවන් දකින්න වෙන ක්‍රමයක් නැහැනේ. කාගෙන යන එකයි තියෙන්නේ. අපි කාගෙන යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම බොහෝ කලක සිට භාවනා වඩමි. පර්යංක භාවනාව පර්යංකයට ගොස් මම දැන් මෙතන යයි සිතමි. සිතුවිලි එන යන බව දැනේ. එහෙත් වැඩිපුර සිටින්නේ හිස් තැනය. ජීවිතයම භාවනාවක් කරගෙන භාවනාවෙන් අතරමං වී කොන් වී අනාථ වී සිටිමි. නිවසට ගිය විට නිවසේ සිටීමටද නොහැකිය. භාවනාවද එක තැනක හිර වී ඉදිරියටත් පිටුපසටත් යන බව දැනේ. සමහර අවස්ථාවලදී දිග හුස්මක් ඇවිත් කයට සැහැල්ලුවක් දැනේ. භාවනාවෙන් ඉදිරියට යාමට දෙපා නමද කරනාවෙන් උපදිස් පතමි. සක්මන් භාවනාව සක්මන් කරන විට පොළවේ පය තබන විට ස්පර්ශය දැනේ. සාමාන්‍ය වේගයෙන් සක්මන් කරන විට මගේ පාලනයෙන් තොරව අනාත්මයෙන් සක්මන් කරන බවක් දැනේ. සෙමෙන් කරන විට මට උවමනාවෙන් කරන නිසා සුළු අපහසුතාවයක් දැනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය හා නිර්වාණ සුවය ලැබේවා. යම්කිසි ප්‍රශ්නයක් එන විට ගොනා පසුපස කරත්තේ එන්නාසේ මගේ අකුසල් ගෙවෙනවා යයි සිතමි. ඉපදීම නිසා දුක් කරදර එන බැවින් ඉපදීම නැති කිරීමට දිවා රැය වෙහෙසෙමි. මම දැනට භාවනා මධ්‍යස්ථානයක සිටිමි. මම අවුරුදු 3කට කිට්ටු කාලයක් දිනකට පැය 8ක 9ක කාලයක් භාවනා කළෙමි. ඉඳගත් සැනින් සිත සමාධිගත වෙයි. පැය ගණනක් උවත් සිටිය හැකිය. යම්කිසි උවමනාවකට නැගිට ගියත් ඉඳගත් පසු සමාධිය ඒ විදියටම පවතී. එපමණයි ස්වාමීන් වහන්සේ. මේ කෙනාට භාවනා නොකර ඉන්න පුළුවන් නම් නිවන කන ගාව. ඒක කියන්නේ මේ භාවනා කරන්න එපා සතිමත් වෙන්නකෝ. ඉඳගෙන නෙවෙයි හැම වෙලාවෙම සතිමත් වෙන්න. එතකොට එක තැනක ඉඳන මං එක තැනක හිර වෙලා ඉස්සරහටත් පස්සටත් යනවා. එක තැන හිර වුණා නම් ඉස්සර පස්සට යන්න දෙයක් නැහැ නේ. ඒක අනිත් පැත්තනේ ඒ කියන්නේ. කියන්නේ ලියන කියවලත් නැහැ. ඉතින් ඔය වගේ කට්ටියට දෙන්න තියෙන උත්තරේ කරුණාකර භාවනා නතර කරලා අවදි මානසිකයෙන් ඉන්න සතිමත් වෙලා බක්කාලා යනවා නිවනට. ඔය හිරවිල්ල හිර වෙන්නේ බෞද්ධයාට විතරයි. මොකද බෞද්ධ භාවනා කරනවානේ. ඉතින් අපි කියන භාවනා කරන්න එපා සතිමත් වෙන්න. සතිමත් වෙලා ලියන්න බලන්න රචනේ. නැත්නම් ওই ලියුම අරගෙන ආපහු ලියන්න භාවනා පැත්තෙන් නෙමෙයි සතිය පැත්තෙන් කොච්චරක් සහැල්ලුවක් ඇයිද කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් මළුව මුලදී තෙරුවන් වැඳ සමා කරගෙන වේගයෙන් ඉහළ පහළ කිහිප වරක් ඇවිද නැවතී සිටින ඉරියව්වට හිත යෙදුවෙමි. දැන් මම මෙතන වාඩි වී නැති බව, නිදාගෙන නැති බව, ඇවිදින්නේ නැති බව සිහියට ගත්ෙමි. පසුව අත් දෙක පිටුපසට බැඳ වම දකුණ ලෙස සිහි කරමින් සෙමෙන් පියවර තැබුවෙමි. එක් එක් පාදයට සිරුරේ බර කිලෝග්‍රෑම් 60ක් පමණ මාරුවන අයුරුද බර පාදයේ විලුඹට සහ දෙපතුලට දැනෙන අයුරුද මෙහිදී පාදය බිම ස්පර්ශ වෙන බවද දැනේ. සක්මන අතරතුර වඳුරන්ගේ හඬ වාහන හඬ ඇසුනද එය සතියට බාධාවක් නොවිය. මෙසේ පැයක් පමණ ඊතා සැහැල්ලුවෙන් හා සැනසෙල්ලෙන් සක්මනෙහි යෙදුණෙමි. මගේ සක්මන් භාවනාවෙහි වැරදි ඇතොත් පෙන්වා දී එය දියුණු කර ගැනීමට මා ගැන අනුකම්පා කර උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පර්යංක භාවනාව කුෂන් එක උඩ වාඩි වී හිස කොන්ද කෙලින් සිටිනසේ තබා සිරුරේ සැහැල්ලු බව අත්විඳෙමි. හිසේ සිට පාදය තෙක් හිත යොමු කළෙමි. ටික වේලාවකින් හුස්ම වැටෙන අයුරු වැටහුණි. පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ ලෙස සැලකීමි.
දෙපයේ වේදනා තදින් දැනුණු බැවින් ඉරියව්ව වෙනස් කිරීමට සිටේ. තදින් වීර්යගෙන ටික වේලාවක් හුස්මේ හිත තබා ගැනීමට හැකි විය. පර්යංක භාවනාවේ වැරදි ඇතොත් එයද පෙන්වා දී එය දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ ලියලා තියෙන විස්තරය හැටියට සක්මණ සහ පරියංකය කරගෙන යන්න ඕම බාධාවක් නැත්නම් ඒ දිගට කිරීමම තමයි උත්තරේ. බාධාවක් තියෙනවනම් තමයි අපි සුද්ධ කරගන්න ඕන. දැන් එනම් පාට දාගත්තා නම් ගමන යන එකයි තියෙන්නේ. දිගට කරගෙන යන්න බලන්න. එතකොට තමයි තේරෙයි මේ භාවනා ඉගෙන ගන්නවා කියන එකයි දිගට කරනවා කියන එකත් දෙකක්. දැන් අවස්ථාව වෙලා තියෙන ඉගෙනගෙන තියෙනවා දිගට කරන එක කියලා හිතාන ඉදිරියට යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ආනාපාන සතිය මේ නිස්සරණ වනය තුල පර්යංක භාවනාව වැඩිවීමට සුව පහසු විවේකී ස්ථානයකි. මෙම භාවනා ශාලාව විවේකී ස්ථානයකි. කකුල්වල ඇති ආබාධකර තත්වය නිසා පద్මාසනය, වීරාසනය, සුඛාසනය යන මේ තුනෙන් සුඛාසනය තෝරාගෙන භාවනාව වඩමි. කෙසේ වෙතත් බිම වාඩි වීමට ඇති අපහසුතාවය නිසා සුඛාසනය තෝරාගෙන ශරීරයේ ඍජුව තබාගෙන ආනාපාන සතිය වඩන විට හුස්ම රැල්ල ඉහළ පහළ යාම ආශ්වාසය සහ ප්‍රශ්වාසය හොඳින් දැනේ. පෙරමෙන් දැන් මට සිත අතීතයට අනාගතයටත් නොයයි. වර්තමානයේ සිත තබාගෙන හොඳින් ආශ්වාස ප්‍රශ්වාසයේ ගැන සතියෙන් දැකගත හැකිය. එවිට මගේ සිතට අප්‍රමාණ සතුටක් දැනේ. සිත නිශ්චලය. බාහිර බලපෑම් ගැන මම ප්‍රතිචාර නොදක්වමි. නමුත් ස්වාමින් වහන්සේ ඇතැම් විට මට නිින්ද යයි. වහාම නිින්ද මගහැර නැවත සතිමත්ව භාවනා අරමුණට සිත යොදවමි. තවද පර්යංකයෙන් මිදී දාණය සඳහා පහත මාලයට ගොස් නැවත එන විට මගේ හෘද ස්පන්දනයේ වේගවත් භාවයක් මා හොඳට අත්විඳින්නෙමි. එහෙත් එය නැවත සංසිඳීමෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ සැහැල්ලු භාවය අත්විඳිමි. සක්මන් භාවනාව පිළිබඳව නිරීක්ෂණය වඩා හොඳින් කිරීම සඳහා පසුවට කල් තබමි. මගේ මෙම භාවනාවේ තත්වයට සුදුසු ආකාරයේ උපදේශක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනය පතමි. තෙරුවන් සරණයි. ඒ විදිහට පිටගියේ හිත නැවත ආපු අවස්ථාව සඳහන් කරනවා. ඒක බලන්න කොහොමද දන්නේ කියලා. මං පිටගියේ හිත ආවයි කියලා. කොහොමද ඒකේ සලකුණ කියලා. ඒ වගේම පිට යෑම භාවනාවට බාධාවක් නෙවෙයි. ඒක බලාපොරොත්තුෙන් යනවනම්. ඉතින් අන්නේ විදිහට මේ මෙහෙම බාධාවක් නෙවෙයි නම් සැක කරන්නත් එපා. ආයානපානට ගණ්ඩ යන්නත් එපා. පිට ගියට කවන්න පිට ගිය එකෙම ඉන්න අරින්න. සැකනම් විතරක්, බයනම් විතරක් ආනාපානට ගෙනලා ස්ථාවර කරගන්න තමයි තේරෙයි. හිත පිට ගියත් අරමුණේ හිටියත් සතිය කිසි වෙනසක් වෙන්නේ නැහැ වර්තමාන සිදුවෙන දේ දන්නවා. ඉතින් අන්නේ වගේ මේ සෙල්ලක්කාර මනසින් දිකට කරගෙන යන්න කියලා කියමු. පූජනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව හුස්ම කෙරෙහි අවධානයෙන් ආශ්වාස ප්‍රශ්වාසය ආරම්භ කරමි. මිනිත්තු 15ක් පමණ යන විට හුස්ම නොදැනී යයි. ඉන්පසු සිත සමාධිගත වීමද නිින්ද යාමදැයි නොදැනී සුළු වේලාවක් ගත වේ. නැවත පෙර ලෙසටම ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියට යොමු වෙයි. සක්මන් භාවනාව වම දකුණ ලෙසද ඔසවනවා තබනවා වශයෙන්ද අනතුරුව ඔසවනවා යවනවා තබනවා වශයෙන්ද වට 10ක් පමණ සක්මන් කරනු ලැබේ. පතුලට හොඳින් අවධානය යොමු වේ. ඉහත ක්‍රම තුනම සුදුසුද එකක් පමණක් සෑහේදැයි වැඩිදුර දැනගනු කැමැත්තෙමි. වට 30ක් පමණ යන විට ශරීරයේ විසිවෙන ගතියක්ද දැනේ. වැටෙන්න යනවාදැයි සැකසිතේ. මගේ භාවනාවේ දැනට පවතින తත්වය මෙයවන අතර භාවනාව දියුණු කර ගැනීම සඳහා සුදුසු උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. ওই පරියන්කේදී නින්දර ගියත් එහෙම නැත්තම් මොනක්ද නොදන්න තැනට ගියත් ඔය නම් කරන්න යන්න එපා. ඔය නින්ද යන වෙලාවේ නොදන්න තැනදී සතිය තියනවාද කියලා පොඩ්ඩක් බලන්න. සමාධිය හිතන්නත් එපා, නින්ද හිතන්නත් එපා. ඔය ලේබල් දෙක දාපු ගමන් හිත නටනවා.
ඔය කොයි දේ ආවත් සතිය තියනවාද කියලා බලන්න. සක්මනේදී ඔය කියන අවස්ථා තුනේම කොයි එකද සතියට උදව් වෙන්නේ කියලා බලන්න. කොයි එකද දිගට අවධානය පවත්වාගෙන යාමට උදව් කරන්න කියලා ඒ වැල යන පැත්තට මැත්ත ගහගෙන යන එකයි තියෙන්නේ. කවුරුත් කියන්නේ හරියන්නේ නැහැ. Taman බල්ලා සුදුසු එකක් පාවිච්චි කරන්න. අවසරයි ස්වාමින් වහන්සේ අවසාන ලිඛිත ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම බොහෝ දිනවල දිනකට පැයක් පමණ දවසට දෙවරක් භාවනා කරමි. ආනාපාන සතිය මූල කර්මස්ථානයේ ලෙස භාවනාව සිදු කරමි. පර්යංක භාවනාව මෙහිදී මුලින්ම හොඳින් හුස්ම ගැනීම පිට කිරීම සිහියෙන් සිදු කරමි. ටික වේලාවකින් වරහන් තුල මිනිත්තු 10කදී පමණ හුස්ම පැහැදිලි නොවේ. කලාතුරකින් හුස්මක් පැහැදිලි වේ. සියුම්ව හුස්ම රැල්ල සොයා ගැනීමටද අපහසු වේ. මේ අතර නොයෙක් කල්පනාවන්ද සිද්ධීන් මෙන් සිතට පෙනේ. සක්මන් භාවනාව එසවීම ගෙන යාම තැබීම සිහියෙන් සිදු කරමි. එහි තරමක් දුරට සතිය පවත්වා ගත හැකිය. මගේ සක්මන් භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහාද පර්යංක භාවනාව සඳහාද සුදුසු උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පින් සිදු වේවා. තෙරුවන් සරණයි. ඔය මේක හොඳට ආනාපාන වෙන වෙලාව විනාඩි 10කින් වගේ ඔද්දල් වෙන වෙලාව නොපෙනෙන වෙලාව කියන එකේ හොඳටම සතිය එළඹිලා තියෙන මොකේද කියලා පොඩ්ඩක් බලන්න. හොඳට ආනාපාන පේන වෙලාවේද ඔද්දල් වෙන වෙලාවේද නොපෙනෙන වෙලාව කියලා අපි හිතන දෙයක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒවයි එන්නේ අපේ සතිය වඩන්න. අපි අර පරණ පුරුදු තාලට කියනවා මේක වෙන එක හොඳ නෑ වගේ කියලා. ඒකට වැඩෙන්නේ නෑ. ඒ නිසා භාවනා යනාතේ යnderින්න ආනාපානෙ තැම්පත් වෙයි, ඔද්දල් වෙයි, නොපෙනියයි. තමන් ඒකට බලාගෙන ඉන්න අවධානයේ සතිය අප්‍රමාදී වර්තමාන මොහොතේ හිත පැවැත්වීම කොහොමද කියලා පොඩ්ඩක් බලලා යන්න. එතකොට මේකේ ණය කමටහන සුද්ධ වෙයි. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මේ අපිට Zoom එකේ ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. ඔව්. මේ ඒක මට කියවන්න අවසරයි. අවසරයි. පූජනීය ස්වාමීන් වහන්සේ. ආනාපාන සතිය වඩන විට හුස්ම රැල්ල ගෙවි ගොස් නාසය අවට පේශිවල පිම්බීම හැකිලිම හුස්ම රැල්ලට හා සමානව දැනේ. එය කරක් බලා සිටීමෙන් මුළු උඩුකයටම දැනේ. හරිම ප්‍රණීතයි සුවදායකයි. හිත එකඟයි. ඒ දැනෙන අරමුණ තුල පැය ගාණක් හරි ඉන්න පුළුවන්. මෙයින් පසු ඊටාම සිහියෙන් සතුටින් දවස ගෙවන්න පුළුවන්. රාත්‍රියට පමණක් මට ගැටලුවක් ඇති වෙයි. එනම් එවන් ශාන්ත තත්වයකින් පසු නිදාගන්න ගියාම නිින්ද යන්නේ නැහැ. යන්තමට නිින්ද යාගෙන එන විට මහා බලවේගයකින් මරන්න ගෙනියනවා වගේ දැනෙනවා. මෙය සෑහෙන කාලයක් සිට සිදු වෙනවා. දින කිහිපයක් ඒ මුළු ශරීරයෙන්ම යම් ශක්තියක් හිස මුදුනෙන් වේගයෙන් පිට වෙනවා දැනුනි. කිහිප අවස්ථාවක් එසේ වී සිට ශරීරයෙන් පිට වී කියන්න බැරි තරම් වේගයකින් ගමන් කරනවා. සතිය තියෙනවා. කතා කරන්න බෑ. වටපිටාව පේනවා. ආලෝකමත් නැවත සිත පැමිණි පසු කයට හරිම අපහසුයි. ඊටම හොඳ සමාධි සුවයකින් පසු නිින්ද ප්‍රනීත නොවීම පිළිබඳව මට හිතා ගන්න බෑ. අවදියෙන් හිටියොත් පැය ගාණක් හරි ඉන්න පුළුවන්. මෙය මම මාස ගානක සිට අත්විඳින භාවනාවෙන් නැගිට වෙනත් වැඩක යෙදිලා නිින්දට ගියහම මෙය සිදු නොවේ. මේ ඇතිවෙන තත්ත්වය භාවනාවේ වැරදීමක්ද? තනිව අවබෝධ කරගන්න උත්සාහ කළා බැරි තැන තමයි විමසන්නේ. මම ඉන්නේ ඊශ්‍රායල් වල. නැතිනම් මම නිස්සාරණ වනයේට එනවා. මට මේ පහදා දෙන සේක්වා. මෙත්තා කරුණා ආදී භාවනාවක් වැඩිීමේදී එය හුස්ම රැල්ලට සමපාත වෙනවා. හොඳ එකඟකමක් එනවා. එසේ සිදුවීම සාමාන්‍ය දෙයක්. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. සුසිල් රණතුංග. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය ඒකට හොඳට සත්‍යමත් වෙලා ඇඳට ගියාම ඒ අවදිය තියාගෙන ඉන්න පුළුවන් නම් දිගටම දවස් 3-4ක් හරි නිින්ද යන්නේ නැතුව බලන්න කඩਿੱත්තු ගතිය එනවාද කියලා. කඩਿੱත්තු ගතිය එන්නේ නැත්නම් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වෙනුවට මෙත්ත කරුණා මුදිතා කෙරුවොත් එහෙම ඉතින් වෙන පාරක යන්න පුළුවන්.
හැබැයි ජර ගිය ගමනේ යන්න අතර වෙනවා. ඒ නිසා භාවනා කරනකොට හිත අවදි වෙනකොට නිින්දක අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඒ නිසා වේබුසෑඩෝ කියනවා නිදා ගන්න එක තිරිසන් වැඩක් කියලා. හිත උනට වැඩි වෙනස් විදිහට කලබල කෙරුවොත් නිින්ද අවශ්‍යයි. නිදා ගන්න ඕනේ නැහැ. ඇඳට ගිහිල්ලා ඔය ඉන්නවා. ඉතින් අවදියෙන් හිටියාමකෝ නිින්ද ගියාමකෝ කඩෙත්තු ගතිය තියනවාද කියන එක විතරක් පරීක්ෂා කරන්න. හැමහට දවස් ගාණක් තමයි lucid dreams පේනවා. මොකද්ද වෙන්නේ වගේ කියලා මේක තමයි කරන්න ඕන. ඉතින් ඒකට කොච්චර බය වෙනවද කියලා බලන්න. හිත අවදි වෙන්න තමයි අප්‍රමාද වෙන්න තමයි භාවනා කරන්නේ. හිත අවදි වෙච්චාම කියනවා යකෙක් ගහලා වගේ ඔළුවෙන් පන්දමපත් වෙන්න වගේ කැරකෙනවා නිින්ද යන්නේ. ඉතින් බුදුජානනාති අවුරුදු 6 දස්කරක් ක්‍රියා කරනකොට කොච්චර එන්නේ නැද්ද? යසෝදරාට පැනඩෝල් අරගෙන ඉන්න කියන්නේ. කොත්තමලි තම්බන වරින් කියන්නේ. සුද්ධෝදන රජුරන්ට SMS අරින්නද? මොකක්වත් නැහැ. එيشා කරුණාකරලා බලන්න මේ විදිහට දවස් ගාණක් අවදියෙන් ඉඳලා නැත්තම් දවසක් ඉඳලා නැගිටින වෙලාවේදී කඩෙත්තුව තියනවාද කියලා. කඩෙත්තුවක් නැත්නම් හිතේ අවදියක්. කඩෙත්තුවක් තියෙනවා නම් බයක්. ඒ නිසා ඔය එකමයි ක්‍රමේ වෙන ට්‍රැක් එකකට දැම්මොත් ආයෙ මුලින් ඉඳලා පටන් ගන්න වෙනවා. ඒ නිසා මේකේ ඒකොඩට යන්න පුළුවන්. ඒ නිසා ඒකට ඒ සූදානම් වෙලා යන්න නැත්නම් නින්දට සූදානම් වෙලා යන්න, අවදියට සූදානම් වෙලා යන්න, සතිය දිනුනට සූදානම් වෙලා යන්න. එතකොට උපයාගත් අවස්ථාවේ ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කියලා කියනවා. ඉතින් ඒ විදිහට කරලා නැවතත් අපිට වාර්තා කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. අපි නම් මෙතනින් අපේ සතිವಾರය સમાપ્ત කරනවා. ඔබගේ ප්‍රශ්න එපමණයි. හොඳයි. අපිට විනාඩි 45ක විතර කාලයක් තියෙනවා මේ සක්මන් භාවනා කරන. ඊට පස්සේ අපි එකතු වෙනවා ධර්ම දේශනාව සඳහා. ඒ අනුව ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න ඔක්කොම හොඳයි අද. ඒ වගේ අර ඉදිරිපත් කරන ස්වරූප වගේ ටිකක් විතරයි මම කියන්න උත්සාහ කරේ. ඒ නිසා මේ විදිහටම මේ කෙටි කෙරුවා නම් හොඳයි. මම ඒක එච්චර තදවත් කරන්න යන්නේ නැහැ. මොකද ලියන ගමන් ඒක කරන්න අමාරු නිසා අපි හෙට බලමු මේ ධර්මදේශනාවෙන් පස්සේ සක්මනේ පස්සේ පරියන්කෙන් පස්සේ මේ කියපු තොරතුරු තේරුම් අරගත්තද කියලා. ඒක හෙටට කල් තියලා අද සතිವಾರය මෙතන સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච ශිරු දෙනාටම තෙරුවන් සරණයි.